මහ පොළොවේ හෝ මහසයුරේ සිදු කරන ඕනෑම සටනක ජයග්‍රහණය තීරණය කරන්නට ඉවහල් වන ප්‍රධානතම සාධකයක් වන්නේ සටන් වදින පාර්ශවයන් සතු ගුවන් බලයයි. 30 වසරක් තිස්සේ ශ්‍රී ලංකාව පෙළූ ඊළාම් යුද්ධය ජයග්‍රාහීව නිමා කරන්නට ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් සිදු කරන ලද මෙහෙවර ඉතිහාසයේ රන් අකුරින් ලියවී තිබෙනවා. ඊළාම් යුද්ධය තුළ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අත්දැකීම් ගරිල්ලා යුද්ධවැනි අසමතුලිත සංග්‍රාමවලදී ගුවන් බලය ප්‍රතිඵලදායකව යොදා ගැනීම පිළිබඳව ලෝකයේ සියලු ගුවන් හමුදාවන්ට මාර්ගෝපදේශයක්. තමන් සතු අවම තාක්ෂණයෙන් උපරිම ප්‍රතිඵල ජාතියට දායාද කර දුන් ලක්දෙරණේ ගුවන් ගැබේ ආරක්ෂකයා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රහාරක ශක්තියයි මේ. ශ්‍රී ලංකාවට ඉහළ අහසේ සිදු වූ මුල්ම ගුවන් සටන නැතහොත් එයා කම්බැට් එක ගැන තොරතුරු වාර්තා වන්නේ 1942 තරම් ඈත වකවානුවකදී. ඒ වන විටත් දෙවන ලෝක යුද්ධය ආරම්භව තිබූ අතර ලංකාව පාලනය කරමින් සිටි බ්‍රිතාන්‍ය මිත්‍ර පාක්ෂික කඳවුරේ ප්‍රබලයෙකු වුණා. උපක්‍රමික වශයෙන් ඉතාම වැදගත් ඉන්දියානු සාගරයේ මධ්‍ය ලක්ෂයේ පිහිටි ලංකාව බ්‍රිතාන්‍ය හමුදාවන්ට පෙරදිග බලය පවත්වා ගැනීම සඳහා අතිශය වැදගත් මර්මස්ථානයක් වූ අතර ත්‍රිකුණාමලය කේන්ද්‍ර කරගනිමින් ඔවුන්ගේ නාවක සහ ගුවන් බලය ස්ථාපිත කර තිබුණා. මේ නිසාම අක්ෂ කඳවුරේ ප්‍රබලයෙකු වූ ජපානය විසින් බ්‍රිතාන්‍ය කිරීටය යටතේ තිබූ ලංකාවට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා 1942 අප්‍රේල් මාසයේදී ඔවුන්ගේ නාවික හමුදාවේ දැවැන්ත නාවික බලකායක් ඉන්දියානු සාගරයේ දෙසට යාත්‍රා කරමින් සිටියා. ඉතාම දෛවෝපගත අයුරින් එම වසරේද පාස්කු ඉරිදා දිනය වූ අප්‍රේල් 5 වනදා කොළඹ නගරයට දැවැන්ත ප්‍රහාරයක් ජපනුන් විසින් එල්ල කරා. ත්‍රිකුණාමලයට ජපනුන්ගේ ප්‍රහාරය එල්ල වුණේ අප්‍රේල් 9 වනදායි. එහිදී රාජකීය හමුදාවන් විසින් ප්‍රතිප්‍රහාර එල්ල කළ අතර දෙපාර්ශවයටම සැලකිය යුතු තරම් හානි සිදු වුණා. එම සටනින් පසුව ශ්‍රී ලංකාවේ ගුවන් ගැබ උණුසුම් කරන ආකාරයේ සටනක් දශක කිහිපයක් ගතවන තුරුම සිදු වී නැහැ. ජපනුන් කොළඹට එල්ල කළ ප්‍රහාරයෙන් හරියටම වසර 29කට පසුව එනම් 1971 අප්‍රේල් 5 වනදා නැවත වතාවක් ගුවන් හමුදාවේ ශක්තිය උරගා බැලෙන අවස්ථාවක් උදා වුණා. පැල්ලවාය පොලිසියට එල්ල කරන ලද ප්‍රහාරයෙන් ඇරඹි ජවිපේ පළමු කැරැල්ල මඩින්නට ගුවන් හමුදාවේ සහාය අත්‍යවශ්‍ය වූයේ කැරැල්ල බලවත් ලෙස පැතිර ගිය ප්‍රදේශ බොහෝමයකට භූමියෙන් බටපිරිස් මෙහෙයවීම සඳහා සුදුසු මාර්ග පද්ධතියක් නොවීම හේතුවෙන් වසර කිහිපයකට පෙර ජෙට් යානාවලින් පවා සන්නද්ධව සිටි ගුවන් හමුදාව ජවිපේ කැරැල්ල දියත් වූ අවස්ථාව වන විට පත්ව සිටියේ කිසිදු ප්‍රහාරක ශක්තියක් නොමැති නාමික ගුවන් හමුදාවක තත්වයටයි. එම නිසා කැරලිකරුවන්ට එරෙහිව යොදවන්නට සිදු වූයේ පළමු ලෝක යුද්ධයේදී භාවිතා කළ ප්‍රාථමික ගුවන් සටන් උපක්‍රමයි. ගුවනින් පහර දෙන්නට සමත් ගුවන් යානා නොමැති කල සිදු කළේ ආරක්ෂිත අගුල ඉවත් කළ අත්බෝම්බ වතුරු වීදුරු හෝ හිස් ජෑම් බෝතල් තුලට දමා ගුවනේ සිට අතහැරීමයි. දිමට වැටෙන වීදුරුව බිඳී කිය විට ලීවරයේ ඉපේටම දිගහැරීමෙන් බෝම්බය පුපුරා යාම සිදු වෙනවා. කෙසේ නමුත් වසර කිහිපයක් පුරා අතහැර දමා තිබූ පර්සිවල් හන්ටිං ජෙට් ප්‍රොවෝස්ට් යානා කිහිපයක් දින 3ක් වැනි කෙටි කාලයක් තුල නැවත ක්‍රියාකාරී තත්වයට පත් කර කැරැල්ල මර්ධනය සඳහා යොදවන්නට ගුවන් හමුදාවේ ඉංජිනේරු අංශය සමත් වුණා. මෙවන් තත්වයක සිටි ගුවන් හමුදාවේ ප්‍රහාරක ශක්තියට ක්ෂණික අත්වැලක් සැපෙව්වේ සෝවියට් සමූහාණ්ඩුවයි. සෝවියට් දේශයේ නිෂ්පාදිත MiG-17 ප්‍රහාරක ජෙට් යානා 6ක්ද ඒවා පැදවීමට ගුවන් නියමුවන් පුහුණු කිරීම සඳහා MiG-15 එක් යානාවක්ද කැමෝව් 26 බහුකාර්ය හෙලිකොප්ටර් දෙකක්ද ඔවුන් විසින් පරිත්‍යාගයක් ලෙස ලංකාවට ලබා දුන්නා. මේ අවස්ථාවේදී චීනය විසින් නාවික හමුදාවට ප්‍රහාරක බෝට්ටු කිහිපයක්ද ලබා දුන්නා. එනයින් බලන කල කොමියුනිස්ට් මතවාදීන්ගේ කැරැල්ලක් මැඩ පවත්වන්නට කොමියුනිස්ට් සංකල්පයේ රන් දෙවොලවන් සෝවියට් සමූහාණ්ඩුවෙන් සහ තවත් කොමියුනිස්ට් රාජ්‍යයක් වූ චීනයෙන් යුද ආධාර ලබා ගැනීම එවක පැවති සිරිමාවෝ බණ්ඩාරනායක රජයේ නොබැඳී විදේශ ප්‍රතිපත්තියේ සාර්ථකත්වය සනාථ කරන බලවත් සාධකයක්. එමෙන්ම බ්‍රිතාන්‍ය හරහා ඇමරිකාවෙන් මිලදීගත් බෙල් 47 වර්ගයේ කුඩා හෙලිකොප්ටර් 6ක්ද ජවිපේ කැරැල්ල සිදුවන අතරතුරම ගුවන් හමුදාවට ලැබුණා. කෙසේ නමුත් 71 කැරැල්ල ආශිර්වාදයක් කරගනිමින් ප්‍රහාරක ශක්තිය වැඩි කරගත් ගුවන් හමුදාව 80 දශකයේ ආරම්භ වන විට නැවතත් පෙර සිටි අඩියටම වැටී සිටියා. ජෙට් ප්‍රොවෝස්ට් සහ MiG-17 යන යානා දෙවර්ගයේම නැවත වතාවක් සේවයෙන් ඉවත් කර තිබුණේ ඒවා නඩත්තු කරන්නට නොහැකි වීම නිසාවෙන්. එවන් පසුබිමක් තුළ උතුරේ ත්‍රස්තවාදී නැගිටීමට එරෙහිව ගුවන් හමුදාවේ සටන ආරම්භ කරන්නට සිදු වූයේ වීදුරු බෝම්බයෙන්ම වීම කනගාටුවට කරුණක්.
ඊට අමතරව සෙස්නා 337 ස්කයි මාස්ටර් වැනි සැහැල්ලු ගුවන් යානාවලට ගොඩ වූ අවිකරුවන්ගේ අතරැඳි සැහැල්ලු අවි වලින් භූමියට වෙඩි තැබීමද එකල භාවිතා වූ ඊටාම ප්‍රාථමික මෙන්ම අවම ප්‍රතිඵලදායක ක්‍රමවේදයක්. කෙසේ නමුත් දරුණු අතට හැරමින් තිබූ තත්ත්වය මත වසර 12ක වැනි කාලයක් තුල සැහැල්ලු ප්‍රහාරක යානාද ඇතුළත්ව ගුවන් යානා 64ක් පමණ අලුතින් සේවයට එක් කරගන්නට ගුවන් හමුදාව පියවර ගනු ලැබුවා. එහි මූලික පියවරක් වශයෙන් 1980 ගණන්වල මුලදී ඇමරිකාවේ නිෂ්පාදිත ප්‍රහාරක හෙලිකොප්ටර් යානා මිලදී ගැනීම කෙරේ ගුවන් හමුදාවේ අවධානය යොමු වුවත් ඔවුන්ගේ ප්‍රතිචාරය වූයේ ලංකාවට ප්‍රහාරක ගුවන් යානා විකිණීමට හැක්කේ අසල්වැසි ඉන්දියාව එකඟ වන්නේ නම් පමණක් බවයි. බටහිරට ඉතා ලැබි ප්‍රතිපත්තියක් අනුගමනය කළ යැන්කි ඩිකි යන අන්වර්ථ නාමයෙන් හැඳින් වූ ජේ.ආර්. ජයවර්ධන රජයට පවා ඇමරිකානුවන් විසින් එලෙස සැලකීම ලෝක භූදේශපාලනයේ හැසිරීම මනාව කියාපාන සාධකයක්. කෙසේ නමුත් ඉන්දියාවේ විරෝධය මත ප්‍රහාරක හෙලිකොප්ටර් යානා මිලදී ගැනීම පස්සේ කළා බෙල් 212 සහ බෙල් 412 හෙලිකොප්ටර් යානා වලින් සෑහීමකට පත්වන්නට ගුවන් හමුදාවට සිදු වුණා. ඒ අනුව 1984 දී බෙල් 206 ජෙට් රේන්ජර් හෙලිකොප්ටර් දෙකක් සහ බෙල් 212 ට්වින් හුයි හෙලිකොප්ටර් දෙකක් ගුවන් හමුදාවේ යානා සමූහයට එක් වුණා. තවත් බෙල් 212 යානා 9ක් සහ බෙල් 412 යානා 4ක් 1985 දී ගුවන් හමුදා සේවයට එක් වුණා. බෙල් හෙලිකොප්ටර් යානා විශේෂිත ප්‍රහාරක හෙලිකොප්ටර් නොවනමුත් රොකට් සහ මැෂින් තුවක්කු සවි කිරීමේ හැකියාව පැවතීම ගුවන් හමුදාවේ තරමක සතුටට හේතු වුණා. ප්‍රහාරක හෙලිකොප්ටර් යානාවලට අමතරව ප්‍රහාරක ගුවන් යානා ලබා ගැනීම සඳහා ගුවන් හමුදාවේ අවධානය යොමුව තිබුණේ කලක පටන්මයි. එනමුත් ලංකාවේ ආණ්ඩුවට දැරිය හැකි ප්‍රමාණය මුදලකට මිලදී ගැනීමට හැකි වූයේ ඉතාලිය නිෂ්පාදිත සියාමා ෂෙට්ටි සැහැල්ලු ප්‍රහාරක යානා 6ක් පමණයි. 1985 දී සේවයට එක් වූ එම ගුවන් යානා .50 අවි දෙකකින් සන්නද්ධ වූ අතර රොකට් 14ක් හෝ රාත්තල් 75 කුඩා බෝම්බ දෙකක් ගෙන යාමේ හැකියාවද පැවතුණා. පැය 5කට වඩා එක දිගට ගුවනේ රැඳී සිටීමේ හැකියාව නැතහොත් එන්ඩියුරන්ස් තිබූ සෙස්නා 337 යානාව මුල් වකවානුවේ ඔත්තු බැලීම සඳහා බහුලවම භාවිතා කළ ගුවන් යානාවයි. තමිල්නාඩුවේ සිට ත්‍රස්තයින් විසින් ආයුධ ප්‍රවාහනය කරන බෝට්ටු ගැන සැවිල්ලින් සිටීම ඔවුන්ගේ ප්‍රමුඛතම රාජකාරී වූ අතර එවන් සැක කටයුතු යාත්‍රාවක් නිරීක්ෂණය වූ විට එය පරීක්ෂා කිරීම සඳහා නාවික හමුදාවට දැන්වීම සම්මත ක්‍රියාපටිපාටියයි. ත්‍රස්තයින් අත සැහැල්ලු යාන්ත්‍රික අවි පමණක් තිබූ කාලයේ අඩි දහසක් තරම් පහතින් පියාසර කළ ගුවන් යානාවලට ත්‍රස්තයින්ට .50 අවි ලැබීමෙන් පසුව අඩි 5000කට වඩා පහතට පියාසර කිරීමට හැකි වුණේ නැහැ. එම නිසා පෙරකී ක්‍රමවේදීන් ඔත්තු බැලීමේ සාර්ථකත්වය බෙහෙවින් අඩු වුණා. ඔත්තු බැලීමේ කටයුතු සඳහා යෙදවිය හැකි ඇමරිකාවේ නිෂ්පාදිත බීච් කිං එයා B200 යානාවක් 1984 දී මිලදී ගෙනුණත් එය පූර්ණ වශයෙන් ඔත්තු බැලීමේ කටයුතු සඳහා යෙදවීමට අවශ්‍ය සෙසු උපාංග ලැබීම තවත් වසර කිහිපයකින් ප්‍රමාද වුණා. 1985 ජනවාරි 23 වනදා පලාලි ගුවන් ධාවන පතෙන් ගුවන්ගත වූ ඩග්ලස් DC-3 ඩැකෝටා වර්ගයේ ගුවන් යානාවට කඳවුර මායිමේ සැඟව සිටි ත්‍රස්තයින් විසින් RPG ප්‍රහාරයක් එල්ල කළා. වාසනාවකට එම RPG යුණ්ඩේ පුපුරා නොගිය අතර නිරුපද්‍රිතව යානාව ගොඩබා ගන්නට හැකි වුණා. ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවන් මුල් වතාවට RPG අවියක් දුටුවේ එදිනයි. ත්‍රස්තවාදීන් කෙතරම් සූක්ෂම ලෙස සිය බලය වැඩි කරගනිමින් සිටියේද යන්නට එය කදිම උදාහරණයක්. 1985 දී සේවයට එක් වූ සැහැල්ලු ප්‍රවාහන යානාවක් වන හර්බින් Y12 යානා මෙන්ම 1987 දී සේවයට එක් කරගන්නා ලද ශාන්ක්සි Y8 අධිබර ප්‍රවාහන යානාවන්ද බෝම්බ හෙලීම සඳහා භාවිතා කළ හැකි මට්ටමට වැඩි දියුණු කරගන්නට ගුවන් හමුදාව කටයුතු කළා. මෙම ගුවන් යානා වලින් හෙලීම සඳහා භාවිතා කරන ලද්දේද ගුවන් හමුදාව විසින්ම නිෂ්පාදනය කරන ලද බෝම්බ වන අතර සීගිරියේ පිහිටි කම්හලෙන් නිපදවන ලද ඒවා වර්ග කිහිපයක් වූ නමුත් මුල්ම ආකෘතියේ හැඩේ නිසා බැරල් බෝම්බ යන අන්වර්ථ නාමයෙන්ද ඒවා හැඳින්වුවා. 1987 වන විට කාලයේ අවශ්‍යතාවන් කෙසේ හෝ සපුරාලිය හැකි මට්ටමකට ශ්‍රී ලංකා ගුවන් හමුදාව දියුණු වී සිටි අතර එම වසරේ මැයි 26 වනදා ආරම්භ කළ වඩමාරච්චි මෙහෙයුමටද විශාල දායකත්වයක් සැපෙව්වා. වඩමාරච්චි මෙහෙයුම ආරම්භ කළදා පටන්ම ඉන්දියාව ඒ ගැන සිටියේ බලවත් නොසතුටින්. හමුදා මෙහෙයුම් නිසා සිවිල් වැසියන්ට හානි සිදුවීම මෙහෙයුමට විරෝධතාවය පළ කරන්නට ඔවුන් ඉදිරිපත් කළ හේතුවයි. කරුණු එසේ වුවත් දෙමළ ත්‍රස්තයින් තමිල්නාඩුවේ දේශපාලඥයින් හරහා ඉන්දිය මධ්‍යම රජයට වඩමාරච්චි මෙහෙයුම නවත්වන ලෙසට බලපෑම් කරවීම එලිපිට ප්‍රකාශ නොකරන ලද බලවත් සාධකයක්. කෙසේ හෝ 1987 ජූනි 4 වනදා ඉන්දිය ගුවන් හමුදාවට අයත් ඇන්ටනෝව් 32 යානා 5ක් ශ්‍රී ලංකාවේ ගුවන් සීමාව උල්ලංඝනය කරමින් යාපනයේ ඉහළ අහසට පැමිණ ගුවනින් ආහාර හෙලීමක් සිදු කර නැවත ඉන්දියාවට ගියා.
ඔපරේෂන් පූමාලේ ලෙසින් නම් කරන ලද මෙම මෙහෙයුමට එක් වූ භාණ්ඩ ප්‍රවාහන යානාවලට මිරාජ් 2000 වර්ගයේ ප්‍රහාරක යානා 4කින් ආරක්ෂාව සැපයන ලද අතර එම යානා ත්‍රිකුණාමලේ චීන වරාය ගුවන් හමුදා කඳවුරට ඉතා පහළින් පියාසර කර තිබෙනවා. ලංකාවේ අභ්‍යන්තර කටයුතු තමන්ට රිසි පරිදි පාලනය කිරීම සඳහා ඉන්දියානුවන් විසින් සිය ගුවන් බලය අනෛතික ආකාරයට භාවිතා කරන ලද්දේ ඒ ආකාරයෙන්. මෙම සිදුවීම කාලයක් පුරා ගුවන් හමුදාව විසින් අපේක්ෂාවෙන් සිටි බලවත් අවියක් ලබා ගැනීම කෙරේ ආණ්ඩුවේ උනන්දුව වැඩි කිරීමට සමත් වුණා. ලංකාවේ ස්වෛරීත්වයට අභියෝග කළ ඉන්දියානු ආක්‍රමණිකයාට කිසිදු අයුරකින් ප්‍රතිචාර දැක්විය හැකි ගුවන් ආරක්ෂක පද්ධතියක් ගුවන් හමුදාව සතු නොවීම බලවත් අඩුපාඩුවක්ව පැවතියේ කලක පටන්මයි. ඒ අනුව ප්‍රහාරක ජෙට් යානා මිලදී ගැනීම කෙරේ ආණ්ඩුවේ අවධානය යොමු කරවා ගන්නට ගුවන් හමුදාවට හැකි වුණා. කෙසේ නමුත් ගුවන් හමුදාවට එවන් ප්‍රහාරක යානා නිසිකලට ලැබී තිබුණේ නම් වඩමාරච්චි මෙහෙයුමෙන් පටන්ගෙන ඉන් පසුව දියත් වන්නට වූ ඉන්දියානු බලහත්කාරය මත සිදු වූ සිද්ධීන් බොහෝමයක් එලෙස සිදු නොවන තැනට වග බලා ගන්නට හැකියාව තිබුණ බවද අප අවධාරණය කළ යුතුයි. ඉන්දියානු සාමසාධක හමුදාවේ මැදිහත් වීම නිසා වසර 3ක පමණ නිහඬියාවකින් පසුව 1990 ජූනි මාසයේදී දෙවන ඊළාම් යුද්ධය ආරම්භ වීමත් සමගම ගුවන් හමුදාවටද අභියෝගාත්මක කාල පරිච්ඡේදයක් උදා වුණා. ත්‍රස්තකල්ලි අතරින් LTTය පමණක් ඉතිරිව සිටි අතර ඔවුන් ඉතාම බලසම්පන්න හමුදාවක් ලෙස නැගී සිටියා. මෙම තත්ත්වය මත හුදකලා වූ අලිමංකඩ, මුලතිව්, සිලාවතුර, කොකාවිල්, මාන්කුලම්, කිලිනොච්චි සහ යාපනයේ කොටු ආදී කඳවුරුවලට සැපයුම් පවත්වා ගැනීම සඳහා ගුවන් හමුදාවට පැවරුණේ අසීමිත වගකීමක්. තමන් සතු සීමිත සම්පත් කාර්යක්ෂමව හසුරුවමින් මෙම අභියෝගයන්ට සාර්ථකව මුහුණ දෙන්නට ගුවන් හමුදාවට හැකියාව ලැබුණා. මෙම අවධියේ සිදු කළ ගුවන් මෙහෙයුම් අතරින් 1990 ජූලි 3 වනදා යාපනයේ කොටුව කඳවුරේ සිරව සිටි 6 වැනි සිංහ බලඇණියේ තුවාලලත් සෙබළුන්ව මුදවා ගන්නට සිදු කළ ඔපරේෂන් ඊගල් නම් හෙලිකොප්ටර් මෙහෙයුම ගුවන් හමුදා ඉතිහාසයේ රන් අකුරින් ලියවුණ මෙහෙයුමක්. ගුවන් හමුදාවේ ප්‍රහාරක ශක්තිය වැඩි කරනුවස් ජෙට් යානා මිලදී ගැනීමට උත්සුක වූ අවස්ථාවේ ශ්‍රී ලංකාවට එවන් යානා විකිණීමට ඉදිරිපත් වූයේ චීනය පමණයි. එවකට පාකිස්තානයේ සහ බංග්ලාදේශයේ පවා භාවිතා කළ ෆැන්ටන් A5 ප්‍රහාරක යානා මිලදී ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අභිප්‍රාය වුවත් බටහිර බලවතුන්ගේ බලපෑම් මත චීනය විසින් ලංකාවට විකිණීම සඳහා එකඟ වූයේ චැන්ග්ඩු F7 BS වර්ගයේ ගුවන් යානා විශේෂය පමණයි. ගුවනේ සිට ගුවනට ප්‍රහාර එල්ල කිරීම සඳහාම නිපද වූ ඉන්ටර්සෙප්ටර් වර්ගයේ යානාවක් වශයෙන් නිපදවන ලද F7 යානාව බෝම්බ හෙලීම සඳහා ගැලපෙන පරිදි සුළු වශයෙන් මොඩිෆයි කිරීමෙන් පසුව ලංකාවට ලබා දුන්නේ 1991 වසරේදී. මේ ආකාරයෙන් උත්සන්න වෙමින් පැවති ත්‍රස්ත තර්ජන නිසා ගුවන් හමුදාවට සිදු වූ හානීන්ද සුළුපටු නැහැ. CH-555 දරන Bell 206 ජෙට් රේන්ජ් හෙලිකොප්ටරය 1984 මැයි 27 වනදා මඩකලපුවේදී අනතුරකට ලක්වීම නිසා එහි ගමන් කළ විං කමාන්ඩර් අතපත්තු සහ කෝප්‍රල් චන්ද්‍රසිරි යන අය ජීවිතක්ෂයට පත් වුණා. ගුවන් නියමුවාට සහ සෙසු මගින් දෙදෙනාට අනතුරක් සිදු වුණේ නැහැ. එම වසරේම නොවැම්බර් 30 වනදා පලාලිහිදී අනතුරට ලක් වූ CH-556 දරන Bell 206 ජෙට් රේන්ජ් හෙලිකොප්ටරයේ ගමන් කළ ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් AM දාබරේ ජීවිතක්ෂයට පත් වුණා. ත්‍රිවිධ බලයේ මෙහෙයුමේ බලයෙන් යාපනයේ කොටුව තුළ සිරව සිටි අවධියේදී ත්‍රස්තයින්ට පහර දෙන්නට CT-121 දරන සියාමා ෂෙට්ටි යානාව ත්‍රස්තයින් විසින් පහර දී බිම හෙළනු ලැබුවා. එය පැද වූ ෆ්ලයිං ඔෆිසර් අබේවීර ගුණවර්ධන ජීවිතක්ෂයට පත් වුණා. 1991 ජූනි 16 වනදා ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් ප්‍රසන්න පායෝ සහ ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් රවීන්ද්‍ර ලියනගමගේ විසින් පැද වූ Bell 212 යානය වවුනියාවේදී අනතුරකට ලක් වූ අතර ගුවන් අවිකරු සාජන් සූරියදාස හැර සෙස්සන් ජීවිත බේරා ගන්නට සමත් වුණා. මින් පෙර දෙවතාවකදී Bell 212 යානා අනතුරට ලක් වුවත් ඒවා ත්‍රස්ත ප්‍රහාර නිසා සිදු වූ ඒවා නම් නොවේ. 1992 ජූලි 5 වනදා බෝම්බ හෙලීමේ මෙහෙයුමක් සඳහා සහභාගී වූ Y-8 යානාවක් අලිමංකඩදී අනතුරට ලක්වීම නිසා එහි ප්‍රධාන ගුවන් නියමුව ස්ක්වොඩ්‍රන් ලීඩර් ෆයිසල් කසීර් ඇතුළු කාර්ය මණ්ඩලයේ සිටි 19 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. ගුවන් හමුදාව මගින් නිෂ්පාදිත බෝම්බයක් බිමට හෙලීමට යාමේදී පුපුරා යාම නිසා මෙම අනතුර සිදු වූ බවට සැලකෙනවා. 1992 නොවැම්බර් මාස 9 වනදා අම්පාරේදී සිදු වූ CH-554 දරන Bell 206 ජෙට් රේන්ජ් හෙලිකොප්ටර් අනතුරින් එහි ගමන් කළ ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් පෙරේරා ජීවිතක්ෂයට පත් වුණා. ගුවන් නියමුවා සහ අනෙක් ගුවන් භටයා දිවි බේරා ගනු ලැබුවා. මෙලෙස ත්‍රස්ත තර්ජනයන්ට මුහුණ දෙමින් පැමිණි ගුවන් හමුදාව 1995 දී ත්‍රස්තවාදීන්ගේ මිසයිල තර්ජනයට මුහුණ දෙන්නට වීම නිසා යම් පසුබැසීමකට ලක් වුවත් වැඩි කල නොගොසින්ම මෙහෙයුම් වල යෙදීම සඳහා නව උපක්‍රම භාවිතා කරන්නට වුණා. පසු කැලක MI-17, IA-58 පුකාරා, MI-24, MI-35 කෆීර්,
MiG-27 සහ F-7 GS යානාවලින් සන්නද්ධ වූ ගුවන් හමුදාව ඊලාම් යුද්ධයේ ජයග්‍රාහීව අවසන් කරන්නට හතරවැනි ඊලාම් යුද්ධයේදී ලබා දුන් දායකත්වය අතිවිශිෂ්ටයි. කෙසේ නමුත් යුද්ධය අවසන් වීමෙන් පසුව MiG-27 යානා සේවයෙන් ඉවත්ව යාම, Mi-24 සහ Mi-35 යානා ඕවර්හෝල් කිරීමට නොහැකි වීම, කෆීර් ගුවන් යානා සහ F-7 යානා නඩත්තු කිරීම සඳහා මතු වූ ගැටලු ආදී හේතුන් නිසා මේ වන විට ගුවන් හමුදාවේ ප්‍රහාරක ශක්තිය බෙහෙවින්ම දුර්වල වී ඇති බවද සඳහන් කළ යුතුමයි. 2015 වර්ෂයේදී ගුවන් හමුදාවෙන් චීනය සහ පාකිස්තානයේ ඒකාබද්ධ නිෂ්පාදනයක් වන JF-17 ප්‍රහාරක යානා මිලදී ගැනීමට ගිය අවස්ථාවේ ඉන්දියානු මැදිහත් වීමෙන් එය වැළකීමද ලංකාවේ විදේශ පිළිවෙත සහ භූදේශපාලනික උපක්‍රම තේරීම නැවත වතාවක් ප්‍රශ්න කිරීමකට ලක් කරනවා. එමෙන්ම පසුගිය දශක 4ක කාලයක් මුළුල්ලේ ගුවන් හමුදාවේ ප්‍රහාරක ශක්තිය පවත්වා ගැනීම උදෙසා දරන ලද ප්‍රයත්නයන්හිදී බලවත් රාජ්‍යයන් හැසිරුණු ආකාරය අධ්‍යයනය කිරීම ශ්‍රී ලංකාවේ සැබෑ මිතුරන් සහ සතුරන් කවුරුන්දැයි නිසි ලෙස හඳුනා ගැනීමට මනා පිටුවහලක්. ඊලාම් යුද්ධයේ ජය කෙහෙලි නැංගූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වීර කතා මෙන්ම කටුනායක සහ අනුරාධපුර ආදී ගුවන් කඳවුරු වලට එල්ල වූ ප්‍රහාරයන් ගැනද සැඟවුණු තොරතුරු සමගින් නැවත හමුවෙමු. නැනස YouTube චැනලේ සබස්ක්‍රයිබ් කරන්නටත් අමතක කරන්නට එපා. ආයුබෝවන්.